සම්බුදු සරණයි සැදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. දුර්ලභව ලැබූ උතුම් මිනිසත් භවය කුසල් මත පිහිටා ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නට නිරතුරුවම අධිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබගේ සදහම් අවබෝධය පිණිසම ඔබ වෙනුවෙන් හඳුන්වා දුන් සද්ධම්මං අති දුර්ලභං ධර්මදේශනා මාලාවේ 11 වන දිගහැරුම මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහම් දේශනාව සිදු කරන්නට සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් ධම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නදනංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා පුරාවටම සංවේදනය කරන්නට පින්බර වූ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. නොම්බර 47 ඉසුරු පෙදෙස පැරඩයිස් රත්නපුර පදිංචි එස් විජේසිංහ මහත්මයා සහ දූපුතුන් මිනිබිරියන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා සද්ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ
අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පිනතුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව අපේ භාග්‍යවතුන් වහන්සේ වරක් සක්දේව මහ රජාණන් වහන්සේ අමතලා දේශනා කරන්නට යෙදුණා. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට ඔබ ඒ කාරණාව දැන් මනාව දන්නවා. මේ ලෝක ධාතුවේ තියෙන අති ශ්‍රේෂ්ඨතම මහත්ඵල මහානිසංස කුසල කර්මය තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ මුළු මහත් ලෝක ධාතුවටම දානය කිරීම. තනිවම බණ අහන්න පුළුවන්කම තිබුණත් අපි වගේම තවත් ධර්ම ශ්‍රවණය කරන්න කැමති අය මේ ලෝකේ ඇති. මහත් වූ අනුකම්පාවෙන් අපි ශ්‍රවණය කරන ධර්මයම මේ ලෝකයට දානය කරන්න ධර්ම ශ්‍රවණය සිද්ධ කරන ඔබ හැම දිනම කටයුතු සෝදානම් කරගන්නට යෙදුණා බෞද්ධ රූපවාහිනිය තුලින්. එහෙමනම් බණ අහනවා වගේම තව බොහෝ පිරිසකට ධර්මයේ දානය කරමින් මහත්ඵල මහානිසංස කුසල් ඔබ සියලුම දෙනා මේ මොහොතේ ළඟා කරගන්නවා. මේ මහත්ඵල මහානිසංස කුසල් ඔබට මට සසරින් එතර යන්නම උපකාර උපනිශ්‍රේ වෙනවා. සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන හැමෝම බණ අහන්න ඕනේ. බණ අහනවා කියලා කීවහම අපට ඕන විදිහට බණ අහන්න බෑ. අනිවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන බණ අහන්න ඕනේ. මොකක්ද ඒ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ අපට දේශනා කළා. එhmenan පියාණන් වහන්සේ කියා දුන් විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරමු. මේ මහානිසංස කුසල කර්මයෝ සැප සහිත ප්‍රතිපදාවෙන් සසරින් එතර යාම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද සද්ධම්මං අති දුර්ලභං යන ධර්මදේශනා මාලාවේ 11 වෙනි කොටස සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මීට කලින් බ්‍රහ්මායු සූත්‍රයේ ආශ්‍රයෙන් ධර්ම දේශනාව කොටස් 10ක්ම අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද 11 වෙනි කොටසයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව උත්තර මානවකයා තමන්ගේ ගුරුවරයාට කියලා දෙනවා. ඒ කාරණයි අපි පහුගිය දේශනා කොටසෙදිත් සාකච්ඡා කළේ. 11 වෙනි කොටසෙනුත් ඒ කාරණාව තවත් දිගට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව උත්තර මානවකතුමා බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමාට කාරණා සඳහන් කරනකොට දිගින් දිගට සඳහන් කරගෙන යනවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකට ගිහින් අසුන් ගත්තාම වාඩි වුණාම අල්ලෙන් හනුව අල්ලගෙන ඉන්නේ නැහැ. අතින් මේ හනුව අල්ලගෙන අත තියාගෙන ඉන්නේ නැහැ. අපි සමහරලාට ඉන්නේ අනේ අපොයි කියලා. එහෙම මේ මූණට අත තියාගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වාඩි වුණාම මේ විදිහට ඉන්නේ නැහැ. ඒ වගේම යම් ගේකට ඇවිත් අසුන්ගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේට බියක් ඇති වෙන්නේ නැහැ. කම්පා වෙන්නෙත් නැහැ. මේ බියක් ඇති වෙනවා කියන්නේ. පින්තුනි සාමාන්‍ය දේශකයෙකු සමහර වෙලාවට ගේකට ගියපුවාම අද මේගොල්ලන්ට මොනවද මන් දේශනා කරන්නේ? අද මොනවද මම මේගොල්ලොත් එක්ක කතා කරන්නේ? අද මම මොනවද මෙයාලට කියන්නේ කියලා හිතනවා. එහෙම හිතනලා බීතියකටපත් වෙන්නත් පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේට එහෙම බියක් කිසිම දවසක ඇති වෙන්නේ නැහැ. බොහොම පහසුවෙන් වැඩ ඉන්නවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ඊ타ත්ම විවේකසිතින් පහසුවෙන් වැඩ ඉන්නවා. ඇතුළුගේ හිඳ පාත්‍රයට ජලය පිළිගන්නනකොට එන්ද භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ ඉඳලා ආසන මත්තකේ වැඩ ඉඳලා පාත්‍රයට ජලය පිළිගන්නනවා. පාත්‍රයට ජලය පිළිගන්නකොට පාත්‍රයේ උඩට ඔසවන්නෙත් නැහැ, පහතට නමන්නෙත් නැහැ. යම් විදිහකින් අල්ලන් ඉන්නවද අල්ලන් ඉන්නේ විදිහටම භාග්‍යවතුන් වහන්සේ පාත්‍රය තියාගෙන ඉන්නවා. තදින් අල්ලගෙන ඉන්නෙත් නැහැ, හොලවන්නෙත් නැහැ, වෙවුලන්නෙත් නැහැ. පාත්‍රය හොලවන්නෙත් නැහැ, තදින් අල්ලගෙන ඉන්නෙත් නැහැ, වෙවුලන්නෙත් නැහැ. ඊළඟට සඳහන් කරනවා පාත්‍රයේ ජලය පිළිගන්නනකොට ටිකක් ජලය පිළිගන්නෙත් නැහැ, මහා පරිමාණයෙන් ජලය පිළිගන්නේ නැහැ. බොහොම අවශ්‍ය කරන තරමට පමණක් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පැන් පිළිගන්නේ. හඬ නැගෙන විදිහට බුලු බුලු ගාන ආකාරයෙන් පාත්‍රය සෝදන්නේ නැහැ. දැන් සමහරවිට අපි වලන් හොදනකොට පිඟන් හොදනකොට සද්ද එනවා, වතුර සද්දයෝ පිඟන් එකිනෙකට ගැටෙන සද්ද හොයනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේම ශබ්ද කරමින් පාත්‍රය සෝදන්නෙත් නැහැ. පාත්‍රයේ හරවල පැත්තකට නමලා සෝදන්නෙත් නැහැ. පාත්‍රයේ බිම තියලා අත සෝදන්නෙත් නැහැ. ඒකට බලන්නකෝ පාත්‍රයේ බිම තියලා වෙනමම අත් සෝදන්නෙත් නැහැ. පාත්‍රයට පවා කොයිතරම් ගරුවක් භාග්‍යවතුන් වහන්සේ විසින් සිද්ධ කරනවාද? අත සෝදද්දි පාත්‍රය සේදුවා බවට පත් වෙනවා. පාත්‍රයේ සෝදද්දි අත් සේදුවා බවට පත් වෙනවා. එහෙමනම් වෙනමම අත් සෝදලා වෙනමම පාත්‍රය හොදන්නේ නැහැ. එතකොට පාත්‍රය හොදලා වෙනමම අත් සෝදන්නේ. එහෙනම් මේ දෙකම එකට තමයි භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒ සෝදාපු පැන් විසික් කරනකොට ඊ타ත්ම දුරට විසික්කන්නේත් නේ, ඊ타ම ළඟට විසික්කන්නේත් නේ. එහෙනම් උපස්ථාන කරන උපස්ථායකයන්ගේ ඇඟට ශරීරයට වතුර හිරෙන විදිහට විසික්කන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආහාර පිළිගන්නකොට පාත්‍රයේ උඩට ඔසවන්නේ නැහැ. පහතට පහත් කරන්නෙත් නැහැ. තදින් අල්ලගෙන ඉන්නෙත් නැහැ. පාත්‍රයේ හොලවමින් වෙවුලුවමින් ඉන්නෙත් නැහැ. බොහොම පහසුවෙන් භාග්‍යවතුන් වහන්සේ පාත්‍රය අල්ලගෙන ඉන්නේ. ආහාර පිළිගන්නකොට ඊටා ටිකක් පිළිගන්නෙත් නැහැ. මේක විශේෂ කාරණා හරි මේ හැම කාරණාවකම හරි අතිවිශේෂයි. මොකද අද හුඟක් නොදන්න කාරණා සමාජයේ පැතිරලා තියෙන වෙලාවක අපි මේ කාරණා එකින් එක මනාව දැනගත යුතු කාරණා. භාග්‍යවතුන්සේ බොහොම ටිකක් දානේ පිළිගන්නේ නැහැ. එතකොට එහෙනම් ටිකක් පිළිගන්නේ කියලා කිව්වහම අපිට හිතෙනවා හුඟක් පිළිගන්නවද කියලා. හුඟක් පිළිගන්නේත් නැහැ. සෑහෙන තරමට භාග්‍යවතුන් වහන්සේ ආහාර පිළිගත්තාම වෑංජන ප්‍රමාණයට තමයි ආහාර පිළිගන්නේ. වෑංජන ප්‍රමාණයට ආහාර පිළිගන්නවා.
ඊළඟට සඳහන් කරනවා වෑංජන ගොඩාක් මිශ්‍ර කරලා බත් පිඬු ගුලි කරන්නේ කැටි කරන්නෙත් නෑ කියලා. සමහරවිට අපි ආහාර ගන්න ගියපුවම හොදි වෙනමම වැක්කිරෙනවා තෙම්බීමට. එතකොට සමහරවිට ඒ බත් ගුලිය හුඟක් ලොකුයි. එතකොට අපි මුඛේ තියාගන්නකොට බත් ඇට වෙනම පිඟානට වැටෙනවා. එයි අපි ලෙන්සුවක් තියාගන්නේ. ඒ හැලෙන බත් ඇට ලෙන්සුවට වැටෙන්නේ. එතකොට ලෙන්සුවට වැටෙනකොට අපේ ඇඟේ ඒ ආහාර ගෑවෙන්නේ නැතිකොට බලන්නකො අපි ආහාර ගන්න රටාව කොයිතරම් වැරදිද කියලා. මේ භාග්‍යවතුන් වහන්සේ ආහාර ගන්න රටාව, වළඳන රටාව. ඊළඟට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ඒ කැටි කරගත් බත් පිඬුව මුවේ තබාගෙන දෙතුන් වරක් පෙරලලා ආහාරයට ගන්නවා. උන්වහන්සේ දිව කවදාකවත් එළියට දාන්නේ නෑ අපි ආහාර ගන්නවා වගේ. එතකොට මොකේ ඇතුලින් තියාගන්න ඒ බත් පිඬ භාග්‍යවතුන් වහන්සේ දෙතුන් වතාවක් මොකේ පෙරලලා ආහාරයට ගන්නවා. ඒ ආහාරයට ගන්නකොට මොකේ තුළ අපි හිතමුකෝ අපි එහෙට මෙහෙට බත් පිඬ පෙරලපුවාම අපි ගිලපුවාම අපේ කටේ නැවත ඉඳුල් ඉතිරි වෙනවා. බත් ඇටයක් හෝ දතක් අස්සේ හෝ රැඳිලා ඉතිරි වෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ මුඛයේ කිසි දවසක එහෙම නැහැ. ඒ දෙතුන් වතාවක් පෙරලෙනකොට ඒ සියලු ආහාර කබලින්කාර බවට පත් වෙලා කැබලි බවට පත් වෙලා සියලු දත්වලට අහු වෙනවා කියලා සඳහන් කරනවා. සියලු ආහාර බිඳෙනවා කැඩෙනවා. ඊට පස්සේ වළඳනවා. හැබැයි ඒ වළඳපුවාම බත් කැබැල්ලක්වත් වෑංජන කැබැල්ලක්වත් මොකුත් නැවත මුඛේ ඉතිරි වෙන්නේ නැහැ. හරියට ආහාර ගත්තේ නෑ වගේ ස්වභාවයටපත් වෙනවා. නැවත වතාවක් එහෙම බත් තියාගෙන බුදු පියාණන් වහන්සේ ආයෙ නැවත බත් ගුලි කරලා කොටසක් මුඛේ තියාගෙන හපලා වළඳනවා. දෙකට සඳහන් කරනවා දත් වලින් මුඛේ බත් ඇටයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ඉන්පසුයි වෙනත් බත් පිඬක් වළඳන්නේ කියලා. ඒ ආහාරය ගත්තාම තමයි භාග්‍යවතුන් වහන්සේ වෙනත් බත් පිඬක් වළඳන්නේ. එතකොට ඊළඟට සඳහන් කරනවා වළඳනකොට ආනන්නේ නෑ. ආනනකොට වළඳන්නේ නෑ. අපි කොහොමද එතකොට මේ මොකේ බත් ටික තියෙනවා හපනවා සිහියත් වෙන තැන්වල ඊට පස්සේ ආහාරත් අනනවා. එතකොට ඒ තමයි අපි හැටි. විභාග්‍යතුන් වහන්සේ එහෙම නෑ. ඊළඟට සඳහන් කරනවා වළඳනකොට රස විඳිමින් තමයි ආහාර වළඳන්නේ කියලා. හැබැයි රස විඳිමින් කියලා කියවට රස රාගය උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. රසයේ විඳිමින් ආහාර වළඳනවා. හැබැයි රස රාග උපදින්නේ නැහැ. වළඳන සියල්ලටම දෙවියන් විසින් දිව්‍යමය ඕජස් එකතු කරනවා කියන කාරණාව සඳහන් කරනවා. සියලු දෙවිවරු විසින් භාග්‍යවතුන් වහන්සේ වළඳන්නේ මොන දෙයක්ද? ඒ සියල්ලටම දිව්‍ය ඕජස් එකතු කරනවා කියලා සඳහන් කරනවා. කොච්චර කාලයක්ද? වළඳනකොට විතරමද? නෑ පින්නතුනි. දෙවිවරුන් විසින් මුළු ජීවිත කාලය පුරාවටම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මැරලා උපස්ථාන කළා කියලා සඳහන් කරන්නේ. ඒකට මේ මහත් වූ සැප විඳින දෙවිවරු එහෙම කළේ. අපි මනුස්ස ලෝකේ ඉන්න අපි ගැන කවර කතාවද? අපිට හිතන්න වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ආහාර ගැනීම අංග 8කින් යුක්තයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අංග 8ෙන්ම තමයි අපිටත් දානේ වළඳන්න ඔය ඇත්තන්ටත් ආහාර ගන්න කියලා දේශනා කරලා තියෙන්නේ. අපි අහලා තියෙනවා නේද? නේව දවායන, මදායන, මණ්ඩනාය, විභූෂණාය මේ ආකාරයෙන් අහලා තියෙනවා. සිල් සමාදන් වුණාම අපි ආහාර ගන්නකොට එහෙම ගන්න. නම් සඳහන් කරනවා ජවයේ පිණිසත් නෙවෙයි, පුරුෂ මදේ පිණිසත් නෙවෙයි, අඩුතෙන් පිරවීමටත් නෙවෙයි, මේ ශරීරය අලංකාර කිරීමටත් ලස්සන කිරීමටත් නෙවෙයි මම මේ ආහාර ගන්නෙ. මම මේ ආහාර ගන්නේ යම්තාක් මේ කය කෙලින් තබා ගන්නටද, තබා ගනිමින් යැපෙන්නටද, බඩගින්නේ වේදනාවෙන් ගැලවෙන්නටද, ආහාර නැතිව ඇති වෙන කලන්තයෙන් ගැලවෙන්නටද. ඒ වගේම මේ පුරන්නා වූ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් වීමටද මේ ආහාර මම
ගන්නවා කියලා හිතලා තමයි භාග්‍යවතුන් වහන්සේ ආහාර ගන්නේ. මෙසේ පැරණි බඩගිනි වේදනාව මම නැති කරලා දානවා. නව බඩගිනි වේදනාවක් ඇති නොවීමටත් මගේ ජීවිත යාත්‍රාව ගත කිරීමටත් තමයි මම ආහාර ගන්නේ. මේ විදිහට ආහාර ගැනීම තුළ නිවැරදි බවකුත් තියෙනවා. පහසු විහරණයකුත් තියෙනවා. ඒකට හිතන්නකෝ අපි කොහොමද ආහාර ගන්නෙ? භාග්‍යවතුන් වහන්සේගේ ආහාර ගැනීම කොහොමද? අපිටත් මේ විදිහට ආහාර ගැනීම කරන්න පුළුවන් නම් කොයිතරම් අපි සුවපත් වෙයිද? කායිකව, වාචසික, මානසික කොයිතරම් සුවපත් භාවයක් තියෙනවද? ඒ නිසයි සඳහන් කරන්නේ මේ සියලු කාරණා දිහා යම් කෙනෙක් බැලුවොත් නැවතනම් තමන්ගේ දීකටවත් අහක බලන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දිහාම හැම මොහොතකම බලන් ඉන්න හරි කැමති කියලා සඳහන් කරනවා. ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතිව බලන් ඉන්න කැමති කියන කාරණාව සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ ආහාර වළඳලා අවසන් වුණාම පාත්‍රයට ජලය පිළිගන්නවා. එහෙම පිළිගන්නනකොට පාත්‍රය උඩට ඔසවන්නේ නැහැ ආය අමුතුවෙන්. පාත්‍රය බර කරන්නේත් නැහැ. තදින් අල්ලගන්නෙත් නැහැ. හොලවන්නෙත් නැහැ. ජලය අඩුවෙන් හෝ වැඩියෙන් පිළිගන්නෙත් නැහැ. හඬ නගර ආකාරයෙන් පාත්‍රය සෝදන්නෙත් නැහැ. පෙරළ මුණින් අතට තියලා හොදන්නෙත් නැහැ. සොලව සෝදන්නෙත් නැහැ. පාත්‍රයේ බිම තියලා අත් සෝදන්නෙත් නැහැ. අත් සෝදලා පාත්‍රයේ සෝදන්නෙත් නැහැ. අත දෝවණී කරනකොට පාත්‍රයේ දෝවණී කරා වෙනවා. පාත්‍රයේ දෝවණී කරනකොට අත දෝවණී කළා බවට පත් වෙනවා. මේ සෝදපු ඉඳුල් ජලයේ විසි කරනකොට ඊට දුරට විසිකන්නේත් නැහැ. ඊට ළඟට විසිකන්නේත් නැහැ. දන් වළඳලා පාත්‍රයේ පැත්තකින් තියෙනවා. එතකොට පාත්‍රයේ දුරින් තියන්නේත් නැහැ. එතකොට පාත්‍රයේ ළඟින් තියන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඇයි මේ පාත්‍රයේ දුරින් තියන්නේ නැති? මෙතෙන් තේන කෙනෙකුට දකින කෙනෙකුට හිතෙන්න පුළුවන් නිකන් බුදුරජාණන් වහන්සේට පාත්‍රයෙන් වැඩක් නෑ වගේ කියලා. ඒකයි පාත්‍රය බොහොම දුරින් තියන්නේ නැති. දුරින් තිබ්බොත් පාත්‍රය නිකන් වැඩක් නෑ වගේ පේනවා. ඒකට ළඟින්ම තියාගන්නෙත් නෑ. එයි මේ ළඟින්ම තියාගන්නේ නැති. ළඟින්ම තියාගත්තාම කෙනෙකුට හිතෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ පාත්‍රය නිකන් වැඩියෙන් රකින්න වගේ කියලා. වැඩි තණ්හාවට වැඩියෙන් රකින්න වගේ කියලා. ඒ නිසා ඊටාම දුරින් තියන්නෙත් නෑ. ඊටාම ළඟින් තියන්නෙත් නෑ කියලා සඳහන් කරනවා. වළඳලා බුදු පියාණන් වහන්සේ මොහොතක් නිහඬව වැඩ ඉන්නවා. දැන් ඇයි මේ නිහඬව වැඩ ඉන්නේ? තමන් වහන්සේට දාන පූජා කරපු දායකයින් ආහාර අරගෙන ගෙවල් දොරවල් වලට ගිහිල්ලා ආහාර භුක්ති විඳලා ඊ타ත්ම ඉක්මනින් නැවත මෙතෙන්ට බණහන්න එකතු වෙනකන් භාග්‍යවතුන් වහන්සේ තාම නිහඬව වැඩ ඉන්නවා. ඒ නිහඬව විවේකයෙන් වැඩ ඉන්න වෙලාවේ නැවත කාත් එක්කවත් කතා බහ කරන්නේ නැහැ. අල්ලාප සල්ලාපේ යෙදෙන්නෙත් නැහැ. ඊළඟට සඳහන් කරනවා සියලු පිරිස රැස් වුණාම වෙනත් කතාවක් කරන්නෙත් නැහැ. වෙන කතා කරන්නෙත් නැහැ. සියලු පිරිස රැස් වුණාම භාග්‍යවතුන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව නිසා හුඟක් දුර ඉන්න මිනිස්සු නමුත් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න දාන පූජා කරපු දායකයෝ නිවෙස් වලට ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනින් ආහාර අරගෙන හැකිතාක් ඉක්මනින් බුදු පියාණන් වහන්සේ ළඟට එනවා බණහන්න. බොහොම ශ්‍රද්ධාවෙන් ඒගොල්ලෝ එන්නේ. එතකොට සඳහන් කරනවා ඒගොල්ලෝ එනකන් භාග්‍යවතුන් වහන්සේ නිහඬව විවේකයෙන් වැඩ ඉන්නවා. ඒ විවේකයෙන් වැඩ ඉන්න අතරතුර කලින් එන අයත් ඉන්නවනේ. කලින් එන අයත් එක්ක අල්ලාප සල්ලාපේ දෙන්නේ නෑ. ඒක කතාවන් කියව කතා බහ කරන්නෙත් නෑ. බොහොම තුෂ්ණිම් බෝතෝ නිහඬව වැඩ ඉන්නවා. පිරිස ඔක්කොම එකතු වුණා කියලා භාග්‍යවතුන් වහන්සේට තේරුණාම වෙන කතා කියන්නේ නෑ. පරක්කු කරන්නෙත් නෑ. අනුමෝදනා ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? භුක්තානුමෝදනා අවස්ථාව. මොකද මේ භුක්තානුමෝදනා අවස්ථාව කියන්නේ? දන් වළඳලා
අවසානයේදී සිද්ධ කරන අනුශාසනාව. ඒක අපි පින්නතුන් හොඳ ආකාරවම දන්නවා. මොකද හැමදාම දාන වළඳලා අවසානයේදී ස්වාමින් වහන්සේලා අනුශාසනාවන් සිද්ධ කරන නිසා. අනුමෝදනා ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. ඒ දේශනාවෙන් කිසිම දවසක භාග්‍යතුන් වහන්සේ ඒ වළඳාපු ආහාරයට පිණ්ඩපාතයට නිඳා කරන්නේ කියලා සඳහන් කරනවා. අපේ වචනෙන් කිව්වොත් ලුණු වැඩි, රසය වැඩි, සැර වැඩි, තිත්ත වැඩි. අපි එහෙම කතා කරන්න පුළුවන්. දැන් අපි ගෙදර ඉඳගෙන කෑම ආහාර වේල ගත්තාම අම්මහනෝ පුතේ කොහොමද ඔය ආහාර වේල? අපි ලුණු ටිකක් වැඩි, අපි පෙන් රස ටිකක් වැඩි, කෙදි ගතිය ටිකක් වැඩි. එහෙම හරි අපි කතා කරන්න හරි පුළුවන්. සමහරවිට ඒ හොඳට දුක් විඳලා ඔය ආපු ආහාර වලට බොහෝ වෙලාවට ගොඩක් දෙනෙක් නිඳා කරනවා. ඒත් අපි හිතන්නේ ලොකු කඩේකට ගිහිල්ලා බත් පැකට් ටිකක් අරගෙන යනවා ලොකු චාරිකාවක් යන ගමන්. අපි මේ ආහාර ටික මගදී භුක්ති විඳින්න නතර වෙනවා. ඒකට අපි කොලේ ලෙහලා අරගෙන ආහාර ටික ගන්නවා. ගන්නකොට අරගෙන ඉවරලා කියනවා හිතුව තරම් මේ ආහාර වල හොඳ නැහැ. එහෙම කියලා සමහරලාට අපරාධී මුදල් ටික වෙන තැනකින් ගන්න තිබුණානේ අපිට. එහෙම කියලා අපි නිඳා කරන්න හරි බලනවා. නමුත් කවදාක්වත් භාග්‍යවතුන් වහන්සේ ඒ වළඳාපු දානෙට අනුමෝදනා ධර්ම දේශනාව සිද්ධ කරනකොට බණින්නේ නැහැ, නිඳා කරන්නේ නැහැ. සඳහන් කරනවා වෙන දානයක් පතන්නෙත් නැහැ. වෙන දානයක් නැවත ආයෙ වළඳන්න තියෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ කාන්තේම ධාර්මික කතාවක්ම දේශනා කරනවා. ධර්ම කතාවක්ම දේශනා කරනවා. ඒ ධර්ම කතාව දේශනා කරලා ඊට පස්සේ කරුණු පැහැදිලි කරනවා. උදාහරණ අරගෙන ඒ කරුණු හැමෝටම පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ. ඒ දේශනාව තුලම සමාදන් කරනවා. කරුණු පැහැදිලි කරලා නැවත ආය අමුතුවෙන් මං හෙට සීල් සමාදන් වෙනවා. මං අනිද්දා සීල් සමාදන් වෙනවා. අනිද්දා ඉඳලා මං හැදෙනවා. අද රෑ ඉඳලා හැදෙනවා කියලා දෙයක් නැහැ. මේ දේශනාව තුලම භාග්‍යවතුන් වහන්සේ ඒගොල්ලන්ව සීලවන්තයින් බවට පත් කරනවා. සමාදන් කරනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණා දේශනා කරලා ඒ දේශනාව තුලදීම උත්සාහවත් කරනවා. උත්සාහවත් කරවලා ඊට පස්සේ සතුටු කරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් කරන හැටි. ඒක මතක තියාගන්න. ධාර්මික කතාවක් දේශනා කරනවා. කරුණු පැහැදිලි කරනවා. ඒ දේශනාව තුළම සමාදන් කරනවා. ඊට පස්සේ ඒ දේශනාව තුළින් උත්සාහවත් කරනවා. ඊට පස්සේ ඒ හැමෝම සතුටු කරනවා. අපිට හිතා ගන්නවත් පුළුවන් ද එතකොට උන්වහන්සේ දේශනාවක් සිද්ධ කරනකොට අසතුටින් කවුරුවත් නැගිටලා ගියාද? උන්වහන්සේ ළඟින් බණ අහන්න ආපු යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට නිඳා කර නැගිටලා ගියාද? නිඳා කරන්න ආපු අය පවා මට වැරදුනා ස්වාමීනි කියලා සමාව අරගෙන සතුටු වෙලා අදින් පස්සේ මම ඔබ වහන්සේගේ උපාසකයෙක් කියලා මට මං ගැන හිතන්න ස්වාමීනි කියලා මතක් කරලා යන්නේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම අනුමෝදනා ධර්ම දේශනාව සිද්ධ කරලා නැගිටලා එතනින් වඩිනවා. දන් වළඳපු තැනින් ඒ ගෙදරින් එළියට බහලා වඩිනවා. එහෙම යනකොට ඊටාම වේගෙන් යන්නෙත් නෑ. පියවර තීතී යනකොට පරක්කු වෙලා වගේ හුඟක් වේගෙන් ගමනක් යන්නෙත් නෑ. භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සේ එන සියලු භික්ෂුන් වහන්සේලාව පරක්කු කරවන්නේ හිමින් පියවර තීතිය වඩින්නේ නෑ. එනම් මධ්‍යස්ථ ගමනකින් භාග්‍යවතුන් වහන්සේ ගමනක් වඩින්නේ. ඊළඟට සඳහන් කරනවා එහෙම ගමනක් වඩිනකොට උන්වහන්සේගේ ශ්‍රී දේහයේ චීවරේ කිසිම දවසක දහඩියෙන් ඇලෙන්නේ නැහැ කියලා. දැන් අපි ලොකු ගමනක් පයින් ගියපුවාම අපිට හුඟක් දාඩිය දාපුවාම ඇඳගෙන ඉන්න වස්ත්‍ර ඔක්කොම ටික දාඩියෙන් තෙත් වෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී දේහ මණ්ඩලයේ කිසිම දවසක චීවරයේ දහඩියෙන් ඇලෙන්නේ තෙත් වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා උන්වහන්සේ සිවුර පොරවන විදි හරි අපූර්වයි. උන්වහන්සේ චීවරයේ පොරවනකොට නිකට ගෑවෙන්න සිවුර පොරවන්නෙත් නැහැ. බොහෝ විට භාග්‍යවතුන් වහන්සේ හිටියේ මුළු ශරීරයම වහගෙන. ඊ타මත්ම කලාතුරකින් තමයි
ඒකාංශ කරගෙන භාග්‍යවතුන් වහන්සේ හිටියේ. දෙවුර පොරෝගෙනමයි වැඩි හිටියේ බොහෝ වෙලාවට කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට එහෙම සිවුර පොරවනකොට මේ නිකට ගෑවෙන්නේ සිවුර පොරවන්නේ නැහැ. හැබැයි බෙල්ල වැහෙන්න සිවුර පොරවනවා. නිකට ගෑවෙන්නේ සිවුර පොරවන්නේ බෙල්ල වැහින්න සිවුර පොරවනවා. ඒ උඩ පැත්තෙන් යටපැත්තෙන් මේ කකුලේ තියෙන ගොප්පැටේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද මණ්ඩලයේ ගොප්පැටේ තියෙනවනේ. ආන්ගේ ගොප්පැටය දක්වා විතරයි භාග්‍යවතුන් වහන්සේ සිවුර පොරවන්නේ. එතනින් යටට යන්නේ සිවුර පොරවන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා උදරය පේන්නේ කවමදාකවත් සිවුරු අඳින්නේ නැහැ කියලා. තව කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඇතුළේ පේන්නේ සිවුරු පොරවන්නේ නැහැ. උදරය පේන්නේ. එක පපුවක් පේන්න විතරක් සිවුර පොරවන්නේත් නැහැ. සිවුර පොරවනකොට ඊටාම තදට සිවුර අඳින්නෙත් නැහැ මේ ශරීරයට අපහසු වෙන විදිහට. ඊළඟට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිවුර පොරවගෙන ශ්‍රවණක් ගන්න බුද්ධ රශ්මී ජාලාවෙන් වැඩ ඉන්නකොට යම් ගමනක් වඩිනවද යම් තැනක වැඩ ඉන්නවද සිවුරියව්වෙන් මොනම ආකාරයකින් වැඩ හිටියත් මොන තරම් වාතයක් හැමුවත් සුළඟක් හැමුවත් උන්වහන්සේගේ මේ ශ්‍රී දේහ මණ්ඩලයේ පොරෝගෙන ඉන චීවරයේ තියෙන පුළුන් රොදක්වත් හොල්ලන්න බෑ කියලා. හොල්ලන්නේ නැහැ. ඒ කියන්නේ සිවුර සෙලවෙන්නේ නැහැ හොළඟට. මෙතන සඳහන් කරලා තියෙනවා වේරම්භ වාතයක් හැමුවත්. ඒ කියන්නේ මහා දරුණු සුළු සුළඟක් හැමුවත් බුදු පියාණන් වහන්සේගේ චීවරයවත් පුළුන් රොදක්වත් සිවුරේ තියෙන හෙලවෙන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා උන්වහන්සේ මේ ආකාරයෙන් ආරාමයට ගොස් පණවන ලද අසුනේ බුද්ධාසනය මත වැඩ ඉන්නවා. පණවන ලද අසුනේ බුද්ධාසනය මත වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉන්නේ පාදයෙන් පාදය ජලයෙන් දෝවණය කරගෙන පළඟක් බැඳගෙන වැඩ ඉන්නවා. උන්වහන්සේ බුද්ධාසනය මත වාඩි වෙන්නේ පාදයෙන් පාදයේ ජලයෙන් දෝවණය කරගෙන. එහෙම ජලයෙන් දෝවණය කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ගලක අතුල්ලනවා ඇති. එහෙම නැතිනම් යටිපතුල් හොඳට අනිත් අතෙන් අතුල්ලනවා ඇති. එහෙම නැහැ. සඳහන් කරනවා ගලක ඇතිල්ලීමක් යටිපතුල් ඡේදීමක් ඒව සිද්ධ කරන්නේ නැහැ කියලා. බුද්ධ ආසනයේ මත මෙහෙම පාදෝණී කරගෙන වැඩ ඉන්නකොට කය ඍජුව තබාගෙන සිහිය ඉදිරි දෙසට පිහිටුවාගෙන තමයි වැඩ ඉන්නේ. සඳහන් කරනවා මෙහෙම වැඩ ඉන්නකොට සියලු ලෝක සත්වයාටම මහත් කරුණාවෙන් තමයි වැඩ ඉන්නේ. එහෙම වැඩ ඉන්නේ අනුන්ටත් තමන් වහන්සේටත් පිහිට පිණිස පවතින හිතසුව පිණිස පවතින යහපත පිණිස පවතින කාරණා හිතමින් තමයි මහත් වූ අනුකම්පාවෙන් වැඩ ඉන්නේ. එහෙම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳිමින් ඉන්නා විට ආරාමයට විවිධ පිරිස් එනවා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න. මෙහෙම වැඩ ඉන්න වෙලාවේ විවිධ පිරිස් බණහන් ආපුවාම ඒගොල්ලොන්ව හුවා දැක්වීමක් කරන්නේ නැහැ. අද අපේ සිටුතුමා ඇවිල්ලා නේද? අද අපේ මහරජුරු ඇවිල්ලා නේද? ආද ඔබත් ආවා නේද? එහෙම භාග්‍යවතුන් වහන්සේ කවදාකවත් කතා කරන්නේ නැහැ. කෙනෙකු පහත් කරලා කතා කරන්නේත් නැහැ. උසස් කරලා කතා කරන්නේ නැහැ. ඒකාන්තයෙන්ම සඳහන් කරනවා ධාර්මික කතාවක් දේශනා කරලා කරුණු පැහැදිලි කරලා සමාදන් කරවලා උත්සාහවත් කරවලා සතුටු කරවලා ධර්ම දේශනා කරනවා කියලා. මෙහෙම උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේගේ හඬ ආකාර 8කින් යුක්තයි කියලා සඳහන් කරනවා. ඒකට කියන්නේ අෂ්ටාංග සමෝපේත බ්‍රහ්මස්වරය කියලා. බ්‍රහ්මස්වරයේ ආකාර 8කින් යුක්තයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ කාරණා 8 ගැඹුරට සාකච්ඡා කරන්න ඕනේ. නමුත් බොහොම කෙටියෙන් අපි සාකච්ඡා කරමු. 28 ඒ කියන්නේ ඊ타මත්ම සිනිඳුයි. භාග්‍යවතුන් වහන්සේගේ කටහඬ ඊ타මත්ම සිනිඳුයි. ඒ වගේම සෙම හෝ කෙලවලින් හෝ යම් දෙයකින් බාධාවක් පැමිණෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට.
විඤ්ඤය කියලා සඳහන් කරනවා අහන අයට මනාව තේරෙනවා. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ සියලු දෙනාට හැම කාරණාවකම මනාව තේරෙනවා. ඊළඟට සඳහන් කළා මංජු. ඊ타මත්ම මధుරයි. මංජු කියලා කියන්නේ ඊ타මත්ම මිහිරි මధుරයි, බොහොම ලස්සනයි උන්වහන්සේගේ කටහඬ. සවනීයයි. ඒ ඊ타ම මිහිරි බව නිසා අහන අයට අහන්න හිතෙනවා. එක වතාවක් ටිකක් ඇහුණත් තමන් කරන සියලු වැඩ රාජකාරී නතර කරලා හරි අහන්න හිතෙනවා ඒ හඬ. ඊළඟට සඳහන් කළා බින්දු. ඒ කියන්නේ කෙල නිසා හෝ වචනවලට කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වචනෙන් වචනය වෙන් කරලායි දේශනා කරන්නේ. දැන් අපි කතා කරනකොට ඒ කතා කරන වචනේ තුළ අපි හිතුවොත් එහෙම වචන ඔක්කොම එකටනේ අපට ඇහෙන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට ඒ දේශනා කරන වචනයක් ගානේ වෙන වෙනමමයි තේරෙන්නේ. වෙන වෙනමමයි වැටහෙන්නේ. වෙන වෙනමමයි කැටි වෙලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා අවිසාරී. වචන විසිරෙන්නේ නැහැ. ඒ සියලු වචන සම්පූර්ණයෙන්ම ශබ්ද වෙනවා. සම්පූර්ණයෙන්ම ශබ්ද වෙනවා. අපි කතා කරනකොට මුල් වචනයක් කිව්වොත් ඒ වචනේ මුල හොඳින් ඇහෙන්න පුළුවන්. මැද ටිකක් ඇහිලා අග ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වචනයක් කතා කරනකොට ඒ වචනේ හොඳටම කතා කරපු පමණින්ම ඕන කෙනෙකුට තේරෙනවා, වැටහෙනවා. ඊළඟට සඳහන් කළා ගම්බීරෝ. ඊ타මත්ම ගැඹුරුයි, අහන අයට ගරු කරන්න හිතෙනවා. ගම්බීරෝ කියන්නේ ඊ타මත්ම ගැඹුරුයි. ආන්ගේ ගැඹුරුකම නිසා අනිත් අයට අහන්න හිතෙනවා. අනිත් අයට අසන්න හිතෙනවා. නින්නාදී. 8 වෙනි බ්‍රහ්මස්වරේ තමයි නින්නාදී. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට රැව් දෙනවා කියලා සඳහන් කළා. රැව් පිළිරැව් දෙනවා කියලා සඳහන් කළා උන්වහන්සේ දේශනාවන් සිද්ධ කරනකොට. මේ කාරණා 8න් එකක්වත් අපිට තියෙන්න පුළුවන්ද? සමහර විට අපි ළඟවත් නැතුව ඇති. හැබැයි මෙච්චර මේ සියල්ලම ලැබලා තියෙන භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ සසරේ හුඟක් පින් කරපු නිසා. සත පුණ්‍ය ලක්ෂණ. ඔබට වැඩිය මට වැඩිය මේ සංසාරේ හුඟක් පින් කරලා ඉන්නේ. උන්වහන්සේගේ අවසාන ආත්මය නෙමෙයි. අවසානම ආත්මය සම්මා සම්බුද්ධත්වයට ලබාගෙන ඉන්නේ, නැවත උපදින්නේ නැහැ. උන්වහන්සේ සසරේ පෙරම් පුරාපු ක්‍රමයට මේ සසර නැවත උන්වහන්සේට ලැබිය යුතු සියල්ල දෙනවා, ලැබලා දෙනවා. එනම් මේ අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වරයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. සඳහන් කරන උන්වහන්සේ ධම් දේශනා කරනකොට ඒ ස්වරය ඇහෙන්නේ උන්වහන්සේ ඒ දේශනා කරන පිරිසටම විතරයි කියලා. වෙන කාටවත් ඇහෙන්නේ නැහැ. උන්වහන්සේ හිතුවොත් මේ පිරිසට විතරයි ඇහෙන්න ඕනේ මගේ හඬ. මම ධර්මයේ දේශනා කරනවා කියලා. ඒ පිරිසටම විතරයි ඇහෙන්නේ. සක්වල කෙරෝල වෙනකන් ඉන්න පිරිසක් ඉන්නවා කියලා අපි හිතමුකෝ. භාග්‍යවතුන් වහන්සේ හිතනවා මේ සියලු පිරිසට ඇහෙන්න ඕනේ. එහෙනම් මේ සියලු පිරිසට ඇහෙනවා. හැබැයි සක්වලින් එහා ඉන්න පිරිසට මොනම හේතුවක් නිසාවත් මොනම කාරණයක් නිසාවත් ඇහෙන්නේ නැහැ. සඳහන් කරනවා තණ්හා සංකේ සූත්‍රයේ මේකට හොඳ උදාහරණයක්. ශක්තිවිඳුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ආව එක අවස්ථාවකදී ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්නයක් අහලා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහනවා, පිළිතුරු අහනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දේශනාවක් සිද්ධ කරනවා. මීට නුදුරින් තියෙන කුටියේ වැඩ ඉන්නවා එරිදි බලලාභීනියෙන් අගතැන්පත් මහමුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මීට නුදුරින් තියෙන කුටියේ තමයි වැඩ ඉන්නේ. සක්දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ බණ කියනවා. දැන් ඇයි බණ කියන්නේ? සක්දෙවිඳු අහන ප්‍රශ්න වලට තමයි බණ කියන්නේ. එතකොට සඳහන් කරනවා
සක්දෙවිඳු අහන ප්‍රශ්න ටික මුගලන් මහරහතන් වහන්සේට ඇහෙනවා. හැබැයි සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට පිළිතුරු දේශනාව මුගලන් මහරහතන් වහන්සේට ඇහෙන්නේ නැහැ කියලා. එතකොට හිතන්නකෝ බුදු පියාණන් වහන්සේ එහෙනම් එතනදී අරමුණු කරලම තියෙන්නේ සක්දෙවිඳුටම පමණයි. ආන් ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේට ඇහෙන්නේ. එමනම් යම් පිරිසක් අරමුණු කරගෙන ධර්මයේ දේශනා කරනවා නම් ඒ පිරිසටම පමණයි ඇහෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මෙහෙම දේශනාවන් භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරනකොට ඒ දේශනාව තුළම සීල විසුද්ධියට පත් කරනවා. ඒ දේශනාව තුළම සිල් රකින්න ඕන බවට, ගුණවන්තයින් බවට, ශීලවන්තයින් බවට පත් කරනවා. එහෙන් පත් කළා සීල විසුද්ධියට පත් කරනවා. ඊළඟට සඳහන් කළා සීල විසුද්ධියට පත්වීමත් සමගම චිත්ත විසුද්ධියට පත්වීම ඊටම ලේසියි. ඒ නිසා චිත්ත විසුද්ධියට පත් වෙනවා. සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියට පත්වීමත් සමගම ප්‍රඥාව ඉක්මනින්ම වැඩෙනවා කියලා සඳහන් කළා. ආන්ගේ නිසා දේශනාව තුළදීම මාර්ගඵල ලැබනවා කියලා සඳහන් කළා. සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි මේ කාරණා දෙකම සම්පූර්ණ වීම මත ඕනෑම කෙනෙකුගේ ප්‍රඥාව වැඩෙනවා. ඒ ප්‍රඥාව වැඩි වීම ඊ타මත්ම පහසුයි. ඒ දේශනාව තුළම මාර්ගඵල ලබන්නේ. ඒකයි බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට දේශනාව අවසානයේ කියන්නේ හුඟක් දෙනෙක් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වෙනා කියලා. ඒකයි එහෙම සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා දේශනාව අවසානයේදී මේ සියලුම ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් ප්‍රදක්ෂිනා කරමින් පිටුපසට ගොස් යම් තැනක නැවත නතර වෙලා වන්දනා කොට ආපසු හැරිලා තමයි ගමන යනවා. එහෙනම් කිසිම දවසක භාග්‍යවතුන් වහන්සේට පිටුපෑවිනේ. අපි මහා සෑය වන්දනා කරන්න ගියපුවහම කොයිතරම් පිටුපානවද? සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙන මන්දිරයට ගියපුවහම කොයිතරම් පිටුපානවද? අලුමතර මේ විහාර මන්දිරයට ගියපුවහම කොයිතරම් පිටුපානවද? ඒ කාරණාම අල්ලගෙන හිතන්නකෝ සම්මාදිට්ඨිගත උත්තමයන් වහන්සේලා අපිට කොහොම සැලකයි කියලා. මෙච්චර මේ ලෝකේ දෙවියන්ට, බ්‍රහ්මීන්ට, මිනිස්සුන්ට ගුරුවරයන් වහන්සේ චතුඋත්තමයන් වහන්සේට පිටුපානකොට සම්මාදිට්ඨිගත උත්තමයන් අපි දිහා හැරලවත් බලන්නේ. මේ කාරණා මනාව ඉගෙන ගන්නේ ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේට පැදකුණු කරමින් වන්දනා කරමින් ඊට පස්සේ පිටුපසට ගොස් නැවත අවසානයේ නතර වෙලා නැවත වන්දනා කරලයි හැරලා තමගේ ගමන යන්නේ. එහෙම යනකොට සඳහන් කරනවා දැන් අපි නම් විවිධ දේවල් කතා කර යනවා. හැන්දෑවේ බණ ඉවරුනහම ගෙදර යනකොට අපි කොහොමද? එහා පැත්තේ කෙනා බණ අහපු හැටි. මෙහා පැත්තේ කෙනා බණ අහපු හැටි. ඒකට මම බණ අහපු හැටි. මර නිින්ද ගියාද? මම බොහොම සිහියෙන් ඇහුවද? මම ගෞරවයෙන් ඇහුවද? මට කාරණා තේරුණාද? එහෙම කියලා අපි කතා කර හොයන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා මේ සියලු ශ්‍රාවකයෝ විවිධ කතාවන් සිද්ධ කරන්නේ නැහැ තමන්ගේ ගෙවල් දොරවල් වලට, තමන්ගේ විහෙර විහාර වලට, මාලිගාවන් වලට, සිටු මාලිගාවන් වලට යනකොට මේ ඔක්කොම තමන් අහපු ධර්ම කතාව තමන්ගේ හිතින් තනියම මෙනෙහි කරමින් හිතා තමයි යන්නේ. එතකොට බලන්නකෝ එතනම කොයිතරම් විනයක් ඒගොල්ලන්ගේ හිතේ තියෙනවද? මේ කාරණා අපිට අපි අපේ කරගෙන හිතන්න ඕනේ. මං වුණා නම් එහෙම. ඒකට අපිට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මං වුණා නම් එහෙම. මට දුක හිතෙනවා. හැබැයි මේ කාරණා ඇහෙනකොට ශ්‍රද්ධා සම්පන්නය. එයා මොකද හිතන්නේ? මමත් මෙහෙම වෙන්න ඕනේ. ඇයි මං මෙහෙම වෙන්න ඕනේ? මං භාග්‍යවතුන් වහන්සේගේ දරුවෙක්. මං භාග්‍යවතුන් වහන්සේගේ දුවෙක්. මං භාග්‍යවතුන් වහන්සේගේ පුතෙක්. එහෙම හිතලා හැදෙනවා. ඊළඟට සඳහන් කරනවා උත්තර මානවකතුමා දැන් මෙච්චර වෙලා භාග්‍යවතුන් වහන්සේ ගැන මේ බ්‍රහ්මතුමාට කිව්වේ කෙනෙක් මේ කලේ. අවසානයේ සඳහන් කරනවා ගුරු පියාණෙනි මම ඒ බවත් ගෞතමයන් වහන්සේ ඇවිදිනවත් දැක්කා.
හිටගෙන ඉන්නවත් දැක්කා. ගෙවල් ඇතුළට පිවිසෙනවත් මම දැක්කා. ගෙවල් ඇතුළට පිවිසිලා හිඳගෙන වැඩ ඉන්නවත් දැක්කා. ගෙවල් ඇතුළට පිවිසිලා හිඳගෙන වැඩ ඉඳමින් දන් වළඳනවත් මම දැක්කා. දානේ වළඳලා ඊ타මත්ම නිහඬව වැඩ ඉන්නවත් මම දැක්කා. දන් වළඳලා අනුමෝදනා දේශනාව සිද්ධ කරනවත් මම දැක්කා. ඉන්පසුව නැවත ආරාමයට ගමන් කරනවත් මම දැක්කා. ඉන්පසුව ආරාමයේ නිහඬව පනවන ලද බුද්ධ ශාසනය මත වාඩි වෙලා ඉන්න ආකාරයත් මම දැක්කා. එහෙම වාඩි වෙලා ඉන්නකොට ඒ එන සියලු පිරිසට ධර්මයේ දේශනා කරනවත් මම දැක්කා. මේ අයරින් ඒ ගෞතමයන්න් වහන්සේ ඊ타මත්ම උසස් වර්ණාවකට සුදුසු ගුරු පියාණෙනි. සීමාවකින් පණවන්නට බැරි තරම් උන්වහන්සේ පිළිබඳව වර්ණනා කරන්නට බුදුගුණ තියෙන ගුරු පියාණෙනි. මන් මේ වර්ණනා කළා මදි ඒ මහෝත්තමයන් වහන්සේ පිළිබඳව ගුරු පියාණෙනි කියලා උත්තර මානවකයා මහත් වූ ශ්‍රද්ධාවෙන් තමන්ගේ ගුරුවරයාට මේ කාරණා දැක්වුවා. කොච්චර කාලයක් ඉගෙන ගත්ත කාරණාද මේ කියන්නේ. මාස 7ක් පුරාවට බුදු පියාණන් වහන්සේගේ පිටිපසෙන් ඉඳපු හේවණැල්ල වගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හොයලා මහන්සි වෙලා දුක් විඳලා දැනගත සියල්ල තමන්ගේ ගුරුවරයා ළඟ එක දිගට දිග හරිනවා. ඒ දිග හරිනකොට දිග හරින්නේ ඊර්ෂ්‍යාවකින්ද, වෛරයකින්ද, තරහකින්ද නෑ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පැහැදිලා. මහත් වූ සතුටකින් තමයි මේ පැහැදීම නිසා මේ කාරණා කියන්නේ. එහෙම කිව්වහම බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමා තමන් ඉඳගෙන ඉඳපු ආසනයේ නැගිටිනවා. නැගිටලා උතුරු සළුව ඒකාංශ කරගන්නවා. යම් දිහාවකද භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ. මහත් වූ සතුටින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දිහාවට ඇඳිලි බැඳගෙන ප්‍රීති වාක්‍ය කියමින් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උතුම් වැඳුම වේවා, මාගේ උතුම් নমස්කාරය වේවා කියලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා තියෙන ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. ඉතින් අදට ධර්මදේශනාව නිමාවටපත් කරන්න කාලය ලැබිලා තියෙන නිසා අදට අපි මේ සද්ධම්මං අති දුර්ලභං යන දේශනා මාලාවේ 11 වෙනි කොටස මෙතනින් නිමාවටපත් කරමු. මේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකින් වැඩ හිටියද ඒ ආකාරයේ තමන්ගේ ගුරුවරයාට උත්තර මානවකතුමා මතක් කරපු හැටි. ඒ කාරණාව අහගෙන ඉඳලා සතුටින් බුදු පියාණන් වහන්සේට වන්දනා කළා. අමතක කරන්න එපා. බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා කියන්නේ මේ දැන් නූතන ලෝකයේ හිටියානම් ඔබට මට කිසිම දවසක සම කරන්න බැරි මහා උත්තමේ. ඒ බඳු උත්තමේ වයස 120ක් ආයු වින්දනය කරපු වයෝවෘද්ධ මහලු බ්‍රාහ්මණේ වයසින් තමන්ට වඩා බාල බුදු පියාණන් වහන්සේව මේ වන්දනා කරන්නේ. මොනව නිසාද? තමන්ට වඩා සසරින් එතර යන මඟ අවබෝධ කරගත්ත නිසා. උන්වහන්සේගේ ගුණයේ ඇති අති මහත් භාවය නිසා. එච්චර උත්තමිය භාග්‍යවතුන් වහන්සේ වඳින්න සුදුසුයි නම් ඔබ වාගේ මං වාගේ පුංචි අය, චූටි අය භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීම සුදුසු නැද්ද? හැබැයි මේ වන්දනාව හරියට සිද්ධ කරන්න ඕනේ. නිකං කළාට වැඩක් නෑ. භාග්‍යවතුන් වහන්සේ ගැන දැනගෙන, දැකගෙන, අහලා උන්වහන්සේ ගැන සතුටු වෙලා සතුටින් වන්දනා කරන්න ඕනේ. ඒ වන්දනාවට විතරක් පුළුවන් ඔබ මාව මේ සංසාරේ මෙච්චර කාලයක් භාග්‍යවතුන් වහන්සේලාට උන අකීකරුකම නතර කරවල දමලා භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා සසරින් මිදෙන්නට ඒ වන්දනාවට විතරක් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද මේ උතුම් වූ සද්ධර්ම කාරණා සාකච්ඡා කළේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව.
මෙතුවක් වේලා අපි සාකච්ඡා කළේ මේ සියලු කාරණා තුළින් යම් සතුටක් අපට තියෙනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ නිසා. උන්වහන්සේගේ ධර්මයේ නිසා. උන්වහන්සේ නිසා අපි හැමෝම සසරින් එතර යනවා. මේ සියලු කුසලයෝ ඔබට මට සසරින් එතර යාම උදෙසාම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනා මාලාවෙහි 11 වෙනි දායකත්වයේ ලබා දුන් නොම්බර 47 ඉසුරු පෙදෙස පැරඩයිස් රත්නපුර පදිංචි පින්වත් එස් විජේසිංහ මහත්මයා දූ පුතුන් හා මිනිබිරි මුණුබුරන් ඇතුළු පවුලේ කාරුණික ගුණගරුක වූ පින්වත් පිරිස විසින් මේ උතුම් වූ සද්ධර්ම දේශනා මාලාවෙහි 11 වෙනි කොටසට දායකත්වයේ සපයමින් මහත් වූ කුසල් රැස් කර ගන්නට යෙදුණි. ප්‍රධාන අරමුණ සඳහන් කරනවා 2007 දෙසැම්බර් මාස 19 වෙනි දින පරලෝ සැපත් පින්වත් දෙංගිරි මණිකේ විජේසිංහ මෞතුමියට ඊ타ත්ම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කිරීමට මේ සියලු කුසලයට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පරලෝ සැපත් විජේසිංහ මෑණියන්ගේ සහ සුජීවත්ව සිටින එස් විජේසිංහ මහත්මාණන්ගේ පරලෝ සැපත් දයාබර සෙනෙහබර දෙමව්පියන්ට සහ අපනමින් නැසී පරලෝ සැපත් සංසාරගත ඥාතීන්ට මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සුජීවත්ව සිටින එස් විජේසිංහ පින්වත් මහත්මාණන් සංජය, ශාන්ති, ආනන්ද, පසින්දු, තරුෂි, කුෂාන්, අම්රිත්, උමේෂ් යන පින්වත් සියලෝම දෙනාටමත් රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සම්පත්තිය උදාපත් වේවා කියලා රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී හැමටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සම්පත්තිය උදාපත් වේවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අවසරයි බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ධර්ම දේශනාවට වැඩම කළා වූ පූජනීය ස්වාමින් වහන්සේ ඇතුළු මේ භූමියේ වැඩ සිටින සියලෝම සංඝ පීතෘවරයාණන් වහන්සේලාටද පාරමී සම්පූර්ණ කරගෙන සසරින් එතර යාමට මේ සියලු කුසල් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මාහට අනුමෝදන් කළ සියලෝම පින් මා ප්‍රවෘජා භූමියට පත්කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සන්නතිස්ස මගේ පින්තුන් වහන්සේටද සියලුම ගුරුවරයාණන් වහන්සේලාටද මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ ඔබ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මියෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනන්ති දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.